ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබන කැසට් පට නිෂ්පාදකීන් වන රන්සිලු එන්ටර්ප්‍රයිසස් සාදර ඉදිරිපත් කිරීමක්. රන්සිලු කවිබන අංක 18 විදුර ජාතක කතා පුවත. නිෂ්පාදනය සහ බෙදා හැරීම රන්සිලු එන්ටර්ප්‍රයිසස් නුගේගොඩ. Yo buddha suro amitandkarang hantwana dhammi juti lo bodhesi veniya janang sarojang vande munindang hat sabberagang දුරුකල ආඳුර මෝහයේ බැඳි සතුන්නේ සරුකල දෙලොව බන්න දහමින් නිතින්නේ සරුපල නිලාදුන් සදහම් කෙතින්නේ බුදුකුල මහා ගෝතම හිමි වඳින්නේ යෝ ධම්ම මාලං සීරසාවන්ති මුච්ඡං තිත්තේවට භායා දුගං දා තස්මා පදං යන්ති ජනා සංඛ්‍යා තං ධම්ම සෙට්ටං පනමාමි සාදුං දාහය නිවන ලද සදහම් සිනිඳු නලින් පෑනිය දහම සසරෙහි ඇති වෙනස තුලින් ගලවනු රිසිය සත්වගමු අඳුරු දැලින් එබැවින් දහම් කඳ නමදිමි මහද මලින් යේ සංග කෙත්තම් සුපුඤ්ඤ බීජං රෝපෙන්ති තේනන්ද බලා
පාහි සද්ධා පුසන්ති මොක්ඛං භවචේද හේතුං තං සංඝ සෙත්තං සිරසා නමාමි වදහල බන්නට පිළිපන් ගුණ හිත කාමී සදහම් බලෙන් හදවත් කරගත් දෑමි පින්කෙත සපිරි සිල් ගුණ බල ගෙන පාමි වන්දේ අරි සංඝ ගණ හිමි අනුගාමි කලබල වුනොත් කොයි දේටත් වරදිනවා විමසා නොබැලුවොත් යන මග පැටලෙනවා එක අරමුණක පිහිටාගෙන සිත තනවා නුවණින් වැඩ කළොත් කාටත් හරියනවා පින්වතුනි හැඟුම්බර දොර කවුළු පිනින් හැර උතුන් බණ පදයකට හැර දෙන්න සවන් දොර කුරුරාට ඉන්දීපාත් නුවරට යන්නේ ධනංජය කෝරව්‍ය කියන්නේ මහරජ පදවිය ලැබ කරවන්නේ දස රාජධාමයි සිත රාඳවන්නේ කතා කරන මී පැනිසේ මధుර නිතරම ගැවසෙන මහරජු නුදුර පිනවන සියලුම දෙන රාජ මැදුර පණ්ඩිතයෙකු විය නාමෙන් විදුර කාටත් වටිනා ඔවදාන් දෙනවා රට පාලනයට අතහිත දෙනවා එසමයේ තොරතුරු එකිනෙක පනවා විදුර ජාතකයේ කවි බණ එනවා මේ කාලේ බරණැස් නුවර ගිහි යාළුවෝ 4 දෙනෙක් කාමයෙහි ආදීනව දැකලා හිමාලය වනයේට ගොස් පැවිදි වෙලා ධ්‍යාන වඩාගෙන වනමුල් වන පලාපල අනුභව කරමින් බොහෝ කාලයක් එහි වාසය කරලා ලුණු ඇඹුල් ටිකක් සොයාගන්න අඟුරට කාල චම්පා කියන නුවරට ඇවිල්ලා රාජ උද්‍යානයේහි වැඩ ඉඳලා පසුවදා පිඬුසිඟා යනවා කෙළඹි පුතුන් 4 දෙනෙක් මෙය දකිමින්නේ ඒ තවුසන්ගේ ඉරියව්
වෙල පැහැදෙන්නේ තම තමන්ගේ ගෙවල් වලට කැඳවන් යන්නේ දන් වළඳා රජ උයනෙහි නිති වැඩ උන්නේ දන් වළඳා කෙනෙකු තාව තින් සෙට යනවා අනෙක් තවුසනාග භවන යට පිට වෙනවා තුන්වැන්නා ගරුඬ භවන යට පෙර යනවා හතරවෙනියා කොරව්‍ය රාජුගේ උයනට එනවා මේ විදිහට තාපසයෝ 4 දෙනා දිවා විවේකයට ඒ තැන්වලට ගිහිල්ලා ආපසු ඇවිදින් තම තමන්ගේ උපස්ථායකයන්ට ඒ අයගේ විස්තර කියනවා උපස්ථාන කරන අයත් ඊතන් ප්‍රාර්ථනා කරගෙන දාන ආදී වූ පින්කම් කරලා ඒ තැන්වලම උපදිනවා මෙහෙම ඉන්න කාලේ දවසක් කෝරව්‍ය රජතුමා උපෝසත සීලය සමාදන් වෙලා තමන්ගේ මිගාරුචි කියන උයනෙහි මහණදම් පුරනවා එහෙම ඉන්නකොට අර මුලින් සඳහන් කළ උපස්ථායකයෝ 4 දෙනාත් එතනට එනවා විවේකීව සිල් රකින්න ඒ අය හිටියේ මෙන්න මේ තරාතිරම් වලයි සක් දේවිඳුන් වී අයෙකු පන්නේ ගරුඬ භාවනී ආදිපතියෙකු වන්නේ කෙනෙකු නාගලොව කිරුළු පාලන්නේ අනෙක් කෙනා මහා නිරිඳුන් වන්නේ දහවල් කාලේ සිල් රකිමින්නේ මහා නිරිඳුගේ රාජ උයනේ උන්නේ 4 දෙනම හාව සයි නැගිටින්නේ මගුල් පොකුණු තෙරදී හමුවන්නේ දැන හඳුනාගෙන කතා කරන්නේ සක් දේවිඳුට පැන යක් ඇතිවන්නේ අනෙක් 3 දෙනාගෙන් විමසන්නේ කාගේ සීලයද වැඩි බලවන්නේ මේ යාළුවෝ 4 දෙනාගෙන් සක්‍ර දේවේන්ද්‍රයන්ට ගැටලුවක් ඇති වෙනවා කාගේ සීලයද වැඩියෙන් බලවත් කියලා එකිනෙකා තමන්ගේ සීලය බලවත් කියමින් නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කළා ඒ වුණාට එකාටවත් තීරණයකට එන්නට බැරි වුණා ඒ නිසා සක්දෙවිඳුන් ගරුඬ රජතුමන් නා රජතුමන් ධනංජය කෝරව්‍ය රජතුමාගෙන් මෙහෙම අහනවා මහා සැකයක් දැන් අප තුල පවතින්නේ නැවිසඳුමක් කොපමණ දෙඩුවක් එන්නේ පෙර රජ දරුවන්ට පණ්ඩිතයන් උන්නේ තොප ළඟ නැතිද එවැනි අය පසුවන්නේ දෙවියන් වෙලත් ඔබලා
නැතිවද දන්නේ විදුර පඬිතුමා මා ළඟ නොවැ ඉන්නේ ලෝකය පිළිබඳව ඔහු හැම දෙය දන්නේ සැක දුරු කරගන්න ඔහු ගොස් හමුවන්නේ විදුර පඬිතයන් ඒ අයගේ ප්‍රශ්නය ඉතාම හොඳින් විසඳලා දෙනවා 4 දෙනාම ඒ සතුට නිසා නොයෙක් පූජාවන් කරනවා නාරජ්ජුරුවෝ තමන්ගේ ගෙල පැලඳි කණ්ඨමාණික්කය විදුර පඬිතයන්ට පූජා කරනවා මෙහෙම පූජාවන් කර තමන් වසන ස්ථානවලට යනවා නාරජුනාග භාවනයට යනවා සිය නාරජිනිය සමග සිටිනවා රජු දේශ බැලු ඇය යමක් සොයනවා කෝගෙල් බැඳී ඔබේ මැණික ආහනවා බණ අහලා සිත පැහැදීමින්නේ විදුර පඬිතුමා හට එය දුන්නේ අනෙක් අයත් නොයෙකුත් දෑදුන්නේ යනුවෙන් රැජිනට පිළිතුරු දුන්නේ මේ පිළිතුර නිසා විමලා කියන නාරජ්ජුරුවන්ගේ බිසව විදුර පඬිතයන් ගැන තොරතුරු අහනවා ඒ තොරතුරු වලට පැහැදෙන ඇයටත් එතුමාගෙන් බණ අහන්න ආසාවක් ඇති වෙනවා ඒ සඳහා පඬිතයන්ව නාග ලෝකයට කැඳවාගෙන එන්නේයි කියලා කීවත් ඒ කවදාවත් වෙන්නේ නැහැ ඒ නිසා ඒට උපායක් යොදනවා එදා මෙන්න මෙහෙම ඇය ලෙඩ වෙනවා නැගිටින්නේ නෑ කෑම බීම නොමැතිය ගන්නේ යහන් ගැබට වැද කිසිම කතාවක් නොමැතිව හැම විට නිදියන්නේ නාරජු ඇගේ මේ වෙනස දකිනවා ඇයිද කියාලා විමසන්නේ දොළ දුකක් ය මට එය ඉටු වෙන තුරු මම නෑ මෙතනින් නැගිටින්නේ නාරජ්ජුරුවෝ අහනවා කියන්න ඔබේ දොළ දුක ඕනෑම දෙයක් ඔබට ගෙනත් දෙන්නම් කියලා එවිට ඇය මෙසේ කියනවා මෙය නොලැබුණොත් මම නම් මැරෙනවා ඔන්න මට ආදරේ නම් හොඳ හැටියාගන්න මේකයි මගේ දොළ දුක බැහැවන්න ආසයි විදුර පඬිගේ හදවත කන්න නාරජතුමා පුදුමයකට
පත් වෙනවා ඊරහඳ ඉල්ලුවා වාගේ වැටෙනවා කන්නට තියා දැක ගන්නත් බැරි වෙනවා ඒ බැවින් ආසාව අත්හරින්නට වෙනවා මේ පිළිතුර අහගෙන හොඳටම තරහ අරගෙන රජුට පිටුපාගෙන නිදාගත්තා මුහුණ වහගෙන නාරජ්ජුරුවන්ට කරන්න දෙයක් නැතිව ගියා ඔහුත් තමන්ගේ ශ්‍රීයාන් ගබඩාවට වැදිලා කල්පනා කර කර ඉන්නවා කෙසේද විමලාවගේ දොළදුක සංසිඳවන්නේ කියලා ඒ වෙලාවේ මේ නාරජ්ජුරුවන්ගේ දුවනිය වන ඉරංදති කියන නාග කන්‍යාව එතනට ඇවිදින් අහනවා ඇයි පියාණෙනි මේ අසනීපයෙන් වගේ කල්පනා කරමින් ඉන්නේ කියලා නාරජතුමා ඇයට පිළිතුරු දෙනවා අම්මට නුඹගේ ආසාවක් ඇතිවිලා සැන්නසිය යුතුළු විදුරගේ හදවත කාලා එයක නොහැකි හින්දා කම්පාවිලා පසුවෙමි කුමක් කරමිද යානට වීලා මෙසේ කියන නාරජ්ජුරුවෝ නැවතත් දියණියට කතා කරලා කියනවා නුඹට පුළුවන් නම් විදුර පඬිතයන්ගේ හදවත ගෙනත් දෙන්නට සමර්ථ කෙනෙක් හොයාගන්න ඒ අය නුඹට ස්වාමි පුත්‍ර කොට දෙනවා කියලා මේ බස් අහලා එදා රාත්‍රියේම නාග භවණයෙන් පිටත් වෙන නාග කන්‍යාව හිමාලයේ කාලගිරි පර්වතයට ගොස් ස්වාමියෙක් හොයනවා මෙන්න මෙහෙම රුවින්දිලෙන ලස්සන සල්ලු පිලි පළඳිනවා ගතේ සුවඳ වත් සුණු මල් මාලා වෙනවා මියුරු ගීත ගයමින් පා සලඹ සලනවා ඇගේ අදහස ඉටු කරන කෙනෙක් හොයනවා දෙවියෙක් මිනිසෙක් ගරුණ්ඩෙක් කිඳුරෙක් වේවා විදුරගේ හදවතගෙන එන කවරෙකු වේවා මෑණියන්ගේ දොළ දුක එමගින් නැති වේවා ඔහුම මගෙත් සිත සනසන හිමි සඳ වේවා මේ වේලාවේ කාලගිරි පර්වතයේ උඩින් යන වෙසවුණු රජ්ජුරුවන්ගේ බෑනා වූ පූර්ණක කියන යක්ෂ සේනාධිපතියට මේ හඬ ඇහිලා ඇයට කියනවා අසෙවෙනුඹට මම පොරොන්දු වෙනවා විදුර පාණ්ඩිගේ හද ගෙනල්ලා දෙනවා එනම් යමු පිය රජු හමු වෙනවා පූර්ණකයා භවේ පවසනවා දෙදෙනම එදා නාරජු හමුවට යනවා යක්ෂෙන් පතිතෙමේ දියණිය ඉල්ලනවා
එක තීරණේ නාරජිඳුන් පසු වෙනවා හදවත ගෙනාවොත් පමණක් දුව දෙනවා ගෙන්වාගෙන ආසෙකු ඔහු කුරු රට යනවා මහරජු හමුව දූකෙලියට කැඳවනවා ඔහුගෙන් නොයෙක් විස්තර රාජු විමසනවා ඔහු කියනවා දිනුවොත් මැණිකක් දෙනවා රජුහා සෙන්පති දාදු කෙලින්නේ පළමුව කුරුරාට නිරිඳු දිනන්නේ දෙවනුව යක්සෙන් ප්‍රතිබලයෙන්නේ රජු පරදිනවා ඔහුම දිනන්නේ පරාද වූ රජතුමාට පූර්ණක කියන යක්ෂ සේනාධිපතියා මෙහෙම කියනවා ඔබ මුලින් පොරොන්දු වූ පරිදි මා දිනාගත් කිසිම වස්තුවක් මට එපා සූදුවෙන් දිනීමේ ජය පඬුරු වශයෙන් මට විදුර පඬිතයන්ව දෙන්නයි ඉල්ලනවා මුලින් විදුර පඬිතයන්ව දෙන්නට බැරි බව කීවත් අවසානයේදී දෙන්නට වෙනවා අවසාන වශයෙන් 3 දවසක් රජදරුවන්ට බණ කියලා අන්තිම දවසේ කෝරව්‍ය රජුට මෙහෙම කියනවා නිරිඳුනි එපා මහා තරහවෙන්න වස්තුව ධනය අඹුදරුවන් රැක දෙන්න මෝහායමි බින්දක්වත් බිය නොමවන්න පින්වත් නිරිඳුනේ මට අවසර දෙන්න බෝසත් විදුර පණ්ඩිතයන් ගෙන යනවා රජගෙය එක හඬින් පෙරදා වැළපෙනවා මැදුරද විදුර කඳුලැල්ලෙන් නෑ වෙනවා දරුවන් තුරුළු කරගෙන ඔහු පසු වෙනවා ඇයි පියතුමනි හිටිවන අප හැර යන්නේ කිම හිමි සාන්දිනි ඔබේ උණුසුම ගෙන යන්නේ කොහොමද අපේ සිත් මේ දුක වවන්නේ හිමියනි පියතුමනි නැතිවද යාලියෙන්නේ මේ යන ගමන බැග කොතැනද පවසන්න කීමට නොහැක හැකි වේවිද යාලියෙන්න මට හොඳ සිහිය ඇත
කවදාත් බේරෙන්න කවුරුත් හොඳින් හැමදාම ජීවත් වෙන්න. මෙහෙම කියලා පූර්ණක කියන යක්ෂ සේනාධිපතියත් සමග එදා නොබියව ගමනට පිටත් වෙනවා. විදුර පණ්ඩිතයන්ව හිමාල වනයේදී මරන්නට හිතාගෙන ගස් අස්සෙන් පර්වත මැද්දෙන් අශ්වයාව අරගෙන යනවා. ඒත් අපේ බෝසතාණන්ගේ ප්‍රාර්ථනා බලය නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ. අන්තිමේදී කෝපාවිෂ්ඨ වෙන පූර්ණක යක්ෂයා පණ්ඩිතයන්ව කාලගිරි පර්වතයේ මුදුනට අරගෙන යනවා. බිහිසුණු පරිසරය තුල බිය කරන්නට එකවර යලි ටිකෙන් ටික නැති කරන්නට නොයෙකුත් සිතුම් යකුසිත රජ කරන්නට ඌවත් සිටි එක පාරම මරන්නට බිහිසුණු රකුසෙකුගේ රුවේ අරගෙන කන්නට වාගේ සැරසෙනවා. ගොරහැඩි සිංහයෙකුගේ වෙස් අරගෙන මරා කන්න මෙන් දිව එනවා. මහා සරුප වේශයක් මවාගෙන ඇඟම වෙලා බිය කරවනවා. රෝම ගසක් හොල්ල ගන්න බැරි වෙයි යකා තව තවත් දඟලනවා. මහසුලඟක් මවාගෙන දැන් සැරසෙන්නේ ආර පරුවතෙන් බිම දැමුමට දඟලන්නේ ගහකොළ සෙල්වි සෙල්වි බිම තෙමෙන්නේ නැකෙස් ගහක්වත් විදුරගේ සෙලවෙන්නේ මහවැසි අකුණු හඬ සුළඟද මවාගෙන ලොවටම ඇසෙන්නට මහහඬ තලාගෙන දැඟලුව නමුදු හයියෙන් කෑ ගසාගෙන බෝසත් තුමා සිටියා සැම දරාගෙන මේ කිසිම දෙයකින් විදුර පණ්ඩිතයන්ගේ
කෙස් ගහක් පමණවත් සොලවන්නට බැරි වුණා. ඊළඟට මොකද කරන්නේ? පර්වතයේ උඩ ඉඳලා විදුර පඬිතයන්ව පහළට හෙලනවා. 3 වතාවක් පහළට දමලා ආයෙත් උඩට ඇදලා ගන්නවා. 3 වෙනි වතාවේ මහා ප්‍රඥාවත් අපේ බෝසත් විදුර පඬිතයෝ ඔහුගෙන් අහනවා, ඇයි මට වද දීලා මරන්න හදන්නේ කියලා. ඊරන්දතිය කාරකාරයට ගන්න, ඇගේ මවගේ මන දොල සපුරන්න, නාරාජුගේ ආන ගැන සිතමින්න, හදන්නේ හදවත පලලා ගන්න. පූර්ණක යක්ෂයා මෙහෙම කීවාම මාව මරන්නට කලින් මම දන්න සාදුතර ධර්ම කියලා කාරණා 4ක් තියෙනවා. ඒ අහන්න කියලා කියනවා. පූර්ණකයා ඒකට කැමති වෙලා මොනවද ඒ සාදුතර ධර්ම 4 කියලා අහනවා. උපකාරයට යලි කළ ගුණ සලකන්න, බත් කෑ පසුව තෙත් වූ අත නොදවන්න, මිතුරෙකු හට ද්‍රෝහිකම් නොම කරලන්න, අසත් පුරුෂ ගැහැණුන් වෙත නොම යන්න. මේ හොඳ දහම් පද ගැන යකු විමසනවා, ඔහු කළ වැරදි ගැන ඔහුටම වැටහෙනවා. මම ඔබ මරන්නේ යනුවෙන් පවසනවා, ඔබ කුරු රට යන්න මම මෙහි නවතිනවා. එවිට විදුර පඬිතයෝ කියනවා, කුරු රටට යන්න කලින් මාව නාග භවනයට එක් කරගෙන යන්න. ඔබට මගේ හදවත ගේන්න කියූ නාරජතුමන්ගේ දොළදුක තියෙන බිසවත් හමුවන්න කැමතියි කියලා. නාගලෝකයට ඔහු හායන්නේ, නාරාජු නාබිසවද හමුවන්නේ. ඒ දෙදෙනාටත් දහම් දේශන්නේ, දේවිගේ 12 නැති වෙන්නේ. නාරාජු පෙර සතුටට පත් වෙනවා, යක්ෂෙන් ප්‍රතිහාට මෙහෙම කියනවා, මොහු කුරු රට ඇරලිය යුතු වෙනවා, පූර්ණකයා ආපසු වෙනවා. කුරු රට රජු දුක ඇති සන්තානේ, පෙරදා මෙය සීනින් දුටුවානේ. විදුර පඬිතුමා අද එනවානේ, කියා බලති පේනාතෙක් මානේ. හැඬු කඳුළු නෙත්වල වියලෙනවා, නොපිපුන මල් ගස්වල සුපිපෙනවා. දුම්නාස සොම්නාසකට හැරවෙනවා, විදුර පඬිතුමා ආපසු එනවා. විදුර පඬිතුමා ආපසු පැමිණෙන්නට කලින්
කෝරව්‍ය රජතුමා සිහිනයක් දකිනවා. ඒ සිහිනයට අනුව එදා නොවරදවාම විදුර පඬිතුමාගේ පැමිණීම බලාපොරොත්තු වෙනුයි සිටියේ. ධර්ම සභා මණ්ඩපයට ආවට පස්සේ කවුරුත් සතුටු වුණා. හැමෝම අහනවා කොහොමද බේරිලා ආවේ කියලා. කොතැනද නුවණ හොඳ සිහියට එක් වෙන්නේ, බිය නැති ගතිය ඉවසීමද එහි වෙන්නේ. සිල්වත්කම නොමැත කිසි දින පරදින්නේ, කවදත් හොඳට ලෝකයේ නැත වරදින්නේ. ආපසු පැමිණි සතුටට ජය කොඩි බැන්දේ, අපමණ සතුටක් රටවැසියන් වින්දේ. නුවණිනි මහා යකෙකුගේ ඔද තෙද බින්දේ, දෙවියන් පවා හොඳ සිත් වලටයි වැන්දේ. සතුටට පත්ව නිතිදන් පින් කරාගෙන ජීවිත ගමන යාපත්වම සාරාගෙන සියලුම දෙනා එහි අකුසල් වරාගෙන පරලොව ගියෝ කරගත් පින් නියාවෙන. බණ ඇසුවොත් නුවණින් ජය මග යන්න, සැනසුම සතුට හැමදාමත් ලැබ ගන්න. උත්සාහය ජයට මග වෙයි දැනගන්න. නිවනෙත් මග එයයි ඒ මග ඔබ යන්න. සෞසත සිත මෙත් කරුණා වේවා, යෞදිව් ගුණ දා මින්සු රැකේවා. පව්පින් දැනගෙන ජීවත් වේවා, අජරාමර නිවනින් සැනසේවා, අජරාමර නිවනින් සැනසේවා. රන්සිලු එන්ටර්ප්‍රයිසස් ඉදිරිපත් කරන රන්සිලු කවිබණ අංක 19 කුස පබාවති කතාපුවත ළඟදීම බලාපොරොත්තු වන්නේ.